සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. බිට්කොයින් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න අදහස් කළා. ඉතින් අපි ඉස්සෙල්ලාම බිට්කොයින් වල මන්ත්ලි chart එක දාගත්තොත් එහෙම. එතකොට අපි පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ විශේෂයෙන්ම මන්ත්ලි chart එකේ 10 period එක ලොස් වුණාට පස්සේ පෙන්නපු දෙයක් තමයි. ඒ කියන්නේ මෙන්න මේ කැන්ඩල් එකෙන් අපි එතනදී කතා කළා. ඒ කියන්නේ 10 period එක බිට්කොයින් වල historically ලොස් වුණාට පස්සේ ඊට පස්සේ දීර්ඝකාලීන bear market එකට ගිහිල්ලා තියෙනවා හැම අවස්ථාවකම වගේ. එතකොට ඊට පස්සේ සපෝට් එකක් හම්බෙලා තියෙන්නේ 10 period එක ලොස් වුණාට පස්සේ monthly level එකෙන් 50 period moving average එක කිට්ටුවෙන් තමයි සපෝට් එකක් හම්බෙලා තියෙන්නේ. ඉතින් අපිට ඒක මෙතන පැහැදිලිව පේනවා 10 එක මේකෙන් ලොස් වුණා. ඊට පස්සේ අවුරුද්දක විතර bear market එකට ගිහිල්ලා bottom එක හම්බුනේ 50 එක කිට්ටුවෙන්. ඊට පස්සේ මෙතනත් අපිට පේනවා අර වෛරස් ප්‍රශ්නයත් එක්ක මෙතන 10 period එක ලොස් වෙනවා. ඊට පස්සේ අපිට පේනවා 50 period එක කිට්ටුවෙන් තමයි සපෝට් හම්බෙලා තියෙන්නේ. ඉතින් මෙතනත් 10 එක ලොස් වෙනවා. ඊට පස්සේ අපිට පේනවා 50 එකකින් සපෝට් හම්බෙලා තියෙනවා. එතකොට අපිට පේන තව දෙයක් තමයි දැන් 10 period එක ලොස් වුණාට පස්සේ කිසිම දවසක Bitcoin 50 period එකට යටින් කැන්ඩල් එකක් ක්ලෝස් වෙලා නැහැ monthly කැන්ඩල් එකක්. මෙතන අවස්ථා දෙකකදී වික් වෙලා තියෙනවා. අපි ඔය කලින් පෙන්නුවා. මෙතනත් අවස්ථාවක වික් වෙලා තියෙනවා. ඉතින් ඕක ලොස් වෙලා නැහැ. ඉතින් ඒක නිසා අපිට අනුමානයක් ඇති කරගන්න පුළුවන් කලින් සිද්ධ වෙච්ච දේවල් එක්ක Bitcoin වලට ගොඩක් වෙලාවට බොටම් එකක් මෙන්න මේ 50 එක කිට්ටුවෙන් හම්බෙයි කියලා. එතකොට දැනට ඒක තියෙන්නේ 21083න් විතර. එතකොට අපිට පේන දැන් මෙතන 50 එක ටච් කරේ නැහැ නේ. ඒ වගේ කිට්ටුවට ඇවිල්ලා යන්නත් පුළුවන්. එතකොට දැනට අපිට පේනවා බවුන්ස් එකක් එනවා. ඉතින් ඒක නිසා අපිට monthly chart එකේ විශේෂයෙන් 50 period moving average එක monitor කරගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි weekly chart එක දාගත්තොත් එහෙම එතකොට weekly chart එකේ අපි දිගටම පෙන්නපු දෙයක් තමයි weekly chart එකේ 50-20 කියන moving average දෙක cross වුණාම historically ඊට පස්සේ Bitcoin ලොකු ඩම්ප් එකකට ගිහිල්ලා තියෙනවා කියන එක අපි අවස්ථා කිහිපයකම පෙන්නුවා. ඊට පස්සේ එහෙම ඩම්ප් එකකට ගිහිල්ලා ඊළඟට සපෝට් එකක් හම්බෙලා තියෙන්නේ 200 weekly simple moving average එක කිට්ටුවෙන්. අපිට පේනවා මෙතන cross එක සිද්ධ වුණා 200 එකෙන් සපෝට් හම්බුනේ. ඊට පස්සේ මෙතන bear market එකේ cross එක සිද්ධ වුණා 200 එකකින් support හම්බුණා. ඊට පස්සේ මෙතන cross එක සිද්ධ වුණා 200 එකට වැටුණා. ඊට පස්සේ මෙතන cross එක සිද්ධ වුණා. එතකොට අපි ওই level එකේදී මතක් කරා මෙහෙම cross එකක් සිද්ධ වෙනවා කියලා. ඒතකොට අපිට පේනවා දැනට 200 එක කිට්ටුවටම වැටිලා තියෙනවා. එතකොට දැනට 200 එක තියෙන්නේ 21967.2කින් වගේ. එතකොට ඒක අර 50 period එක එක්ක monthly chart එකේ confluence වෙනවා. ඉතින් ඒක නිසා අපිට මේකත් එක confluence එකක් බැරි වෙලාවත් ওই level එකට වැටුනොත් එහෙම එතකොට Bitcoin වලට bottom එකක් හම්බෙයි කියන එක. ඉතින් වැටෙන්න possibility එකක් තවම තියෙනවා කියන එක අපි මතක තියාගන්න ඕනේ. එතකොට ඉතින් එහෙම වැටෙන්න නම් මෙතන අපි අර මාක් කරගත්ත golden pocket එක break කරගෙන යටට එන්න ඕනේ. එතකොට ඊට පස්සේ අපි දවස් 3 chart එක දාගත්තාම දවස් 3 chart එකේ අපි දිගටම කතා කරපු දෙයක් තමයි විශේෂයෙන්ම 200 period simple moving average එක. එතකොට ඒක ලොස් වුණාම අපි දැක්ක ලොකු ඩම්ප් එකකට යනවා හැම අවස්ථාවකම වගේ. එතකොට ඊට අමතරව මෙන්න මේ death cross එක. ඉතින් death cross එක අපිට පේනවා දැනට හැදිලා තියෙනවා. එතකොට ඒ කියන්නේ අතර මේ කැනල් එක ක්ලෝස් වෙන්න ඕනේ මේක කන්ෆර්ම් වෙන්න නම්. ඒ කියන්නේ හරියටම තව දවස් 3ක් යනවා. නමුත් දැනට ක්‍රොස් එක සිද්ධ වෙලා තියෙන හින්දා ඉතින් මේක ඉන්වැලිඩ් වෙයි කියලා අපිට හිතන්න බෑ. මොකද මේවා ලැගින් ඉන්ඩිකේටර්ස් නිසා විශේෂයෙන් දවස් 3 chart එක හින්දා. එතකොට තවත් ලැග් වෙනවා වැඩි. ඉතින් ඒක නිසා මේ ක්‍රොස් එක අනිවාර්යෙන් දැනට හැදිලා තියෙනවා. ඉතින් ඔක ආයි ඉන්වැලිඩ් වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. එතකොට ඒක පාට දවස් කිහිපයක් ඇතුළත මේක දවස් 3ක් වගේ ඇතුළත මේ සීරම් බ්‍රේක් කරගෙන උඩට අප් වුණොත් එහෙම මෙතනින් අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. නමුත් ඒකටත් යම් කාලයක් ගත වෙන්න පුළුවන් දැනට ක්‍රොස් එක හැදිලා තියෙන නිසා. එතකොට ඒක නිසා අපි කලින් පෙන්නුවා දැන් මෙතන 2018 ඔය ඩෙත් ක්‍රොස් එක හැදුනාට පස්සේ හැදිලා තියෙන මෙන්න මේ කැන්ඩල් එකේදී කන්ෆර්ම් වෙන්නේ මේ පොඩි කැන්ඩල් එකේදී. එතකොට එතන ඉඳන් Bitcoin 140ක් විතර ලොකු ඩ්‍රොප් එකක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒක නිසා අපිට ওই සම්බන්ධයෙන් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න සිද්ධ වෙනවා දැනට ක්‍රොස් එක හැදිලා තියෙන නිසා. ඉතින් පොඩි වාසියකට තියෙන ওই සම්බන්ධයෙන් ගොඩාක් කට්ටිය කතා කරන හින්දා සමහරලාට එහෙම වුණාම ඒව වැඩ නොකරන්න ඉඩ කඩක් තියෙනවා. මොකද මාකට් එක ගොඩක් අයට පාඩු සිද්ධ කරන නිසා. ඉතින් මෙතන පොඩි වාසියකට තියෙන කියන්නේ බුල්ස්ලාට චූටි හෝප් එකකට තියෙන. දැන් මෙතන අපිට පේනවා ඇත්තටම RSI value එක ගත්තොත් එහෙම මේ ඩෙත් ක්‍රොස් එක හැදෙනකොට අපිට පේනවා RSI එක 30න් උඩ තියෙන. ඒ කියන්නේ 30.54න් වගේ.
එතකොට ඊට කලින් RSI එක ඕවර්සෝල්ඩ් රීජන් එකට ඇවිල්ලා නැහැ. එතකොට නමුත් මෙතන දැන් මේ සැරේ ඩෙත් ක්‍රොස් එක හැදෙනකොට අපිට පේන දෙයක් තමයි ඇත්තටම RSI එක ඊට කලින්ම ඕවර්සෝල්ඩ් රීජන් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට දැනට ආයසරයක් උඩට ගිහින් තියෙනවා. නමුත් අපිට පේනවා ඕවර්සෝල්ඩ් එකට ඇවිල්ලා තියෙනවා දැනට RSI එක. ඒ කියන්නේ ඊට කලින් ඇවිල්ලා තියෙනවා දැනට තියෙන එකට උඩින්. එතකොට ඒක නිසා කලින්ම ඕවර්සෝල්ඩ් එකට ආපු නිසා මෙතනින් බවුන්ස් එකක් එයි කියලා අපිට අපේක්ෂාවක් තියාගන්නත් පුළුවන්. මොකද මේ කැන්ඩල් එකේ ලොකු බුලිෂ් ප්‍රෙෂර් එකකුත් තියෙන හින්දා. ඉතින් මෙතනදී අපිට මොනිටර් කරගෙන ඉන්න පුළුවන් දෙයක් තමයි දවස් 3 chart එකේ දැන් අපිට පේනවා මේ කැන්ඩල් එක ලොකු රේන්ජ් එකක් හදාගෙන ක්ලෝස් වෙලා තියෙන්නේ. ඉතින් මේ රේන්ජ් එකේ අපිට පේනවා කලින් ක්ලෝස් වෙච්ච දවස් 3 කැන්ඩල් එක බුලිෂ් එන්ගල්ෆින් එකක් වගේ මේකේ බොඩි එක එන්ගල්ෆ් කරගෙන ක්ලෝස් වෙලා තියෙනවා. එතකොට දැන් මේ කැන්ඩල් එකේ හයි එක ටේක් අවුට් කරොත් හරියට 31405 වගේ ලෙවල් එකක් හරියට ටේක් අවුට් කරොත් එහෙම ඊට පස්සේ අපිට මේ කැන්ඩල් එකේ හයි එක මොනිටර් කරන් ඉන්න පුළුවන් ඒ රේන්ජ් එක සම්බන්ධයෙන්. ඒතකොට ඒක තියෙන්නේ 32645න් වගේ. එතකොට ඒකත් ටේක් අවුට් කරොත් එහෙම අපිට මේ ක්‍රොස් එක මොනිටර් කරගෙන ඉන්න පුළුවන්. ওই ක්‍රොස් එක කිට්ටුවටම අප් වෙන්න උනත් ඉඩ කඩක් තියෙනවා. ඊට අමතරව අපිට කරන්න පුළුවන් දෙයක් තමයි දවස් 3 chart එකකින් මෙතන හයි එකේ ඉඳන් ඊට පස්සේ මෙතන ලෝ එකට අපිට Fibonacci retracement tool එක ඇඳ ගන්න පුළුවන්. අලුතෙන් හැදිලා තියෙන. එතකොට ඊට පස්සේ අපිට පුළුවන් විශේෂයෙන්ම මේ Fibonacci level මොනිටර් කරගෙන ඉන්න. ඒ තමයි 34162 ඊට පස්සේ 36862 වගේ levels. එතකොට අපිට වෙනවා කලින් break වෙච්ච support level ඔවත් එක confluence වෙනවා. ඉතින් ඒක නිසා මේකේ high එක break කරගෙන උඩට up වුණොත් ওই level වලින් rejection එකක් එනවද කියන එක අපිට මොනිටර් කරගෙන ඉන්න පුළුවන්. ඒතකොට rejection එකක් ආවොත් එහෙම මේ cross එක ඒ කියන්නේ bearish පැත්තට වැඩ කරනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ හැදෙන කැන්ඩල් වල ලෝස් බ්‍රේක් වුණොත් යටට ඩම්ප් එක කන්ටිනියු වෙන්න පුළුවන් අර 21000 වගේ ලෙවල් එකට අපි කතා කරපු. ඉතින් ඒක නිසා මේ ක්‍රොස් එක සහ ඔය Fibonacci level ටික සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න ඔයගෙන් රිජෙක්ට් වෙනවාද කියලා. ඒ රිජෙක්ට් වුණොත් අපිට හොඳ ෂෝට් පොසිෂන් වලට ආයෙ එන්ටර් වෙන්න ඔපචුනිටි එකක් තියෙන්න පුළුවන්. එතකොට මම මේ කියන්නේ අර අපිට ෆියුචර්ස් වගේ කරනකොට ෂෝට් ටර්ම් ට්‍රේඩ් ගන්න තියෙන අවස්ථා සම්බන්ධයෙන් ඊට පස්සේ අපි ඩේලි chart එක දාගත්තාම අපි කලිනුත් කතා කරා. කියන මම කිව්වා මම මේ ලෙවල් එකේදී පොසිෂන් එකට එන්ටර් වුණා කියලා. ඉතින් ඒකට මම Binance chart එක දාගන්නම්. එතකොට අපි මේ chart එකේ විශේෂයෙන්ම මොනිටර් කරගෙන හිටියා මෙතන තිබ්බ golden pocket එක. ඉතින් golden pocket එකෙන් තමයි හරියටම bounce උනේ. ඊට පස්සේ ඊට අමතරව අපි weekly chart එකේ 200 period exponential moving average එක මොනිටර් කරගෙන හිටියා. මම ඒ සම්බන්ධයෙන් වෙනම වීඩියෝ එකක් කළා දවස් කිහිපයකට කලින්. එතකොට හරියටම exponential එක 200 period මේ කිට්ටුවෙන් තිබ්බා. ඉතින් මේ දෙකෙන්ම confluence ඇවිල්ලා තමයි bitcoin උඩට up උනේ. එතකොට ඉතින් දැනට අපිට පේනවා දවස් කියන්නේ daily chart එකේ මේ කැනල් එකනොත් ලොකු bullish pressure එකක් පෙන්නනවා. ඉතින් ඒක නිසා bitcoin උඩට up වෙලා තියෙනවා කියලා කවුරු හරි long position එකකට එන්ටර් වුණා නම් අපි ඒ කරපු වීඩියෝ බලලා හොඳට profit ගන්න අවස්ථාවක් තිබ්බා. නමුත් මේකේ ලොකු wick එකක් තියෙන නිසා ඉඩකඩක් තියෙනවා අර උඩ තියෙන Fibonacci level වලින් හෝ දැනට තියෙන level එකෙන් හරි rejection එකක් ආවොත් එහෙම මේ wick එක feel කරන්න යටට එන්න. එතකොට එහෙම යටට ඇවිල්ලා ආයසරයක් මේකෙන් සපෝට් හම්බුනොත් එහෙම උඩට අප් වෙන්න පුළුවන්. බැරිලාවත් ඒ සපෝට් එක ලොස් වුණොත් ඩේලි කැන්ඩල් එකකින් අපිට පේනවා තවම ඩේලි කැන්ඩල් එකකින් ලොස් වෙලා නැහැ. ඩේලි කැන්ඩල් කිහිපයක් මෙතන හෝල්ඩ් කරගෙන ඉන්නවා. ඊට පස්සේ මෙතන හැදිච්ච ලෝ වලට යටින් ඩේලි කැන්ඩල් එකක්වත් තවම ක්ලෝස් වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේ වීක් එක ෆිල් කරන්න එන අතරතුර බැරිලාවත් මේ ලොස් වුණොත් එහෙම ඩේලි කැන්ඩල් වලින් ඊට පස්සේ අපි අර කතා කරපු 21000 ඊට පස්සේ 24000 21000 වගේ ලෙවල් වලට Bitcoin වැටෙන්න possibility එකක් තියෙනවා. ඒක මතක තියාගෙන ඉන්න. එතකොට මෙතනදී තව අපිට confluence එකක් තියෙන්නේ. අපි අර දිගටම කතා කරා අපිට ඔහම අපේ Telegram එකෙත් කෙනෙක් chart එකක් share කරලා තිබ්බා. අපිට මෙතන මෙහෙම wedge pattern එකක් ඇඳ ගන්න පුළුවන්. මේ low එකයි මේ low එකයි යා කරලා. ඒතකොට හරියටම වගේ level එකෙන් තමයි support එකක් හම්බෙලා Bitcoin උඩට up වුනේ. ඒතකොට confluence ගොඩක් තිබ්බා මේ area එකට. ඉතින් දැන් වෙජ් එක වැඩ කරලා තියෙන හැටියට හරිනම් මේ සපෝට් එක මෙතනින් හම්බෙච්ච නිසා ආයෙසරයක් වෙජ් එකේ උඩ ලෙවල් එක කිට්ටුවට අප් වෙන්න ටෙක්නිකලි පොසිබිලිටි එකක් තියෙනවා. එතකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම වෙජ් වල ප්‍රයිස් ඇක්ෂන් එක වැඩ කරන්නේ අපි කලිනුත් කතා කරලා තියෙනවා. අපි
මේ නොටේෂන් එක ගත්තොත් එහෙම ඔය විදිහට. එතකොට මම නිකන් මේ නොටේෂන් එක පාවිච්චි කරේ මේ වේව් එක ඇඳලා පෙන්නන්න. එතකොට අපිට පේනවා එතකොට ඔකට ඇත්තටම පාවිච්චි කරන නොටේෂන් එක කියන්නේ අංක නෙමෙයි. මෙන්න මේ නොටේෂන් එක පාවිච්චි කරන්නේ. එතකොට ඇත්තටම ඔහොම ගත්තොත් එහෙම මේක මෙතනින් උඩට බ්‍රේක් වෙන්න ඕනේ. නමුත් අපි ඔය වේව් එක මෙහෙම ඇන්දොත් එහෙම ගොඩක් ලාට ෆෝලින් වෙජ් වල වේව් එක අඳින්නේ මෙහෙමයි. ඒ තමයි මෙතනින් පටන් අරගෙන ඔන්න ඔහොම ඇන්දොත්. තව එකපාරක් යටට පුෂ් වෙලා ඊට පස්සේ උඩට අප් වෙන්න පොසිබිලිටි එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වෙජ් වල, ඒ කියන්නේ ෆෝලින් වෙජ් වල අපි වේව් මාක් කරන්න ඔය විදිහට. එතකොට අර විදිහට ගත්තොත් මෙතනින් බ්‍රේක් වෙන්න ඕනේ. නමුත් මෙහෙම ගන්න එක තමයි වඩාත් නිවැරදි ක්‍රමය වෙන්නේ. ඉතින් ඕක පොසිබිලිටි එකක් විතරයි දැනට මෙතන සපෝට් එකක් හම්බෙලා තියෙන නිසා. නමුත් අර වික් එකත් එක්ක මේක වික් එක ෆීල් කරන්න ඇවිල්ලා ඊට පස්සේ මේකේ ඩබල් බොටම් එකක් වගේ හදන්නත් ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සිටුේෂන් එක සම්බන්ධිනුත් අවධානයෙන් ඉන්න. ඉතින් කොහොමදත් අපිට පේනවා යටට වැටෙන්න නම් මේ සෝන් එක අනිවාර්යයෙන්ම බ්‍රේක් වෙන්න ඕනේ අඩුම තරමින් ඩේලි කැන්ඩල් වලින්. එතකොට ඊට පස්සේ අපි පැය 4 වගේ chart එකක් දාගත්තොත් එහෙම කලින් දවසේ මම අප්ඩේට් මොකවත් දෙන්න ගියේ නැහැ විශේෂයෙන් වෙසක් පොය තිබ්බ නිසා. ඉතින් නමුත් මම දැක්ක අපේ Telegram එකේ මේ chart එකක්ම share කරලා තියෙනවා එක්කෙනෙක්. එතකොට අපි දැක්ක දෙයක් තමයි මෙතන triangle වගේ pattern එකක් හැදෙනවා. ඊට පස්සේ මෙතන inverse head and shoulder වගේ pattern එකක් හැටියටත් කෙනෙකුට සලකන්න පුළුවන්. ඊට පස්සේ ඒක බ්‍රේක් වුණා උඩ පැත්තට. ඉතින් කවුරු හරි මොනිටර් කරගෙන හිටියා නම් හොඳ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන අවස්ථාවක් තිබ්බා. මොකද අපිට පේනවා රීටෙස්ට් එකකුත් ඇවිල්ලා තමයි බිට්කොයින් උඩට අප් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකේ ටෙක්නිකල් ටාගට් එක අපි ගත්තොත් එහෙම අපිට තියෙන්නේ මෙතන ඉඳන් නෙක් ලයින් එකට අඳින්න ඕම. ඊට පස්සේ ඇඳලා බ්‍රේක් අවුට් වෙච්ච පොයින්ට් එකට තිබ්බොත් අපිට පේනවා 35000ක වගේ ලෙවල් එකකට තමයි අපිට ටාගට් එකක් හැටියට එන්නේ. ඒ කියන්නේ අඩුම තරමින් 34500 35000 වගේ ලෙවල් එකක්. මොකද මෙතන හයිස් වගේක් තියෙනවා. ඒ හයිස් ටෙස්ට් කරන්න යන්න පුළුවන්. ඉතින් නමුත් අපිට පේනවා දැනට මේ කැන්ඩල් එකේ, කියන්නේ මේ පැයි කැන්ඩල් එකේ ලෝ එක බ්‍රේක් කරගෙන යටට වැටිලා තියෙනවා. එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි එකක් අපිට අර ෆිබොනාචි මාක් කරගන්න පුළුවන්. එතකොට මම මාක් කරගත්ත ෆිබ් එකක් ඇති සමහර විට. එතකොට අපි අර කලින් ඇඳගත්ත ෆිබ් එක ඇඳගත්තාම අපිට පේනවා 0.236 ලෙවල් එක කිට්ටුවටම ගිහිල්ලා තියෙනවා දැනට. ඊට පස්සේ ඕක බ්‍රේක් වුණොත් එහෙම අපි අර දවස් තුනේ chart එකේ high එකත් එක්ක ඊට පස්සේ අපිට මෙන්න මේ 35000 කිට්ටුවෙන් තියෙන 0.38 ලෙවල් එකට අපේ කියලා අපේක්ෂා කරන්න පුළුවන් මේක බ්‍රේක් වුණොත් හරියට. එතකොට අපිට පේනවා දැනට රිජෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනදී අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ ලෝ එකේ ඉඳන් මේ high එකට Fibonacci ඇඳගෙන මොනිටර් කරන් ඉන්න පුළුවන්. කියන්නේ විනාඩි 15 වගේ ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා එතකොට ඒ Fibonacci level වලින් මම ඒකත් කියන්නේ ඇඳලා පෙන්නන්නම්. අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ ලෝ එකේ ඉඳන් මේ high එකට Fibonacci ඇඳගත්ත හැකි පොඩි ටයිම් ෆ්‍රේම් වල කොහම. ඊට පස්සේ ඔය Fibonacci level වලින් සපෝට් හම්බෙනවද කියන එක අපිට මොනිටර් කරගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. එතකොට විශේෂයෙන් 3.82 ඊට පස්සේ 0.5 වලින් වගේ සපෝට් එකක් හම්බුනොත් එහෙම දැනට මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරලා තියෙන නිසා ඊට පස්සේ අර උඩ තියෙන ෆිබ් ටාගට් වලට, ඒ කියන්නේ මේ බ්‍රේක් වෙච්ච සම්පූර්ණ පැටර්න් එකේ ප්‍රධාන ටාගට් එකට අප් වෙන්න පුළුවන් ওই ලෙවල් වලින් සපෝට් හම්බුනොත්. එතකොට ඒවා මොනිටර් කරගෙන ඉඳලා අර මෙතනදී ලොන්ග් පොසිෂන් එකකට එන්ටර් වෙන්න අවස්ථාවක් තිබෙන්නේ නැති කෙනෙකුට අවස්ථාවක් තියෙන පුළුවන් ආයසරයක් එන්ටර් වෙන්න ඔය Fibonacci level වලින් සපෝට් හම්බ වුණොත් එහෙම. ඒවා ලොස් වුණොත්, ලොස්ලා ඇවිල්ලා මේකෙන් යට ආයෙ ක්ලෝස් වුණොත් එහෙම අපිට මේ ඩම්ප් එක කන්ටිනියු වෙයි කියලා තමයි හිතන්න තියෙන්නේ. දැනට මේක බ්‍රේක් කරලා තියෙන හින්දා මට අදහසක් තියෙන්නේ බෙරිලාවත් මේ වගේ සපෝට් හම්බුනොත් එහෙම මේකේ උඩ ටාගට් එකට යයි කියලා. මොකද කන්ෆ්ලුවන්ස් ගොඩක් තියෙන නිසා ඊට පස්සේ උඩ ටාගට් වලට ගිහිල්ලා ලික්විඩිටි අරගෙන වැටෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒක නිසා ওই කාරණා ටික මොනිටර් කරගෙන ඉන්න ට්‍රේඩ් ඔපචුනිටිස් ගන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් මොනිටර් කරගෙන ඉන්න පුළුවන් අපිට. ඕක ලොස් වුණොත් ඊට පස්සේ ෂෝට් වලට කන්සිඩර් කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ටෙක්නිකලි ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ. ඊට පස්සේ මම අර ඉන්ටර්නෙට් එකේ, කියන්නේ YouTube වල වීඩියෝ එකක් දැක්කා පිටරට channel එකකින් මට හරියට නම් මතක නැහැ, ක්‍රිප්ටෝවර්ස් හරි මොකක් හරි
පිටරට කොහොම හරි ගොඩක් ප්‍රසිද්ධ channel එකක්. ඒ channel එකේ කරලා තිබ්බ එක වීඩියෝ එකක් විශේෂයෙන් වේල්ස්ලා ක්‍රිප්ටෝ බයි කිරීම සම්බන්ධයෙන්. ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක්. ඉතින් ඒකේ තිබ්බ සමහර කාරණා මට හිතුණා අපේ channel එකේ කට්ටියන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතකොට බෙන්ජමින් කොවන් කෙනෙක් කෙනාගේ channel එකේ තිබ්බේ. එතකොට අපිත් ඔය කලින් මොනිටර් කරගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අපි නිතර පෙන්නලා තියෙනවා ඔය ක්‍රිප්ටෝ රිච් ලිස්ට් එකේ ඉන්න ප්‍රධාන වේල්ස්ලාගේ සමහර හැසිරීම් සම්බන්ධයෙන්. එතකොට විශේෂයෙන් අපි ඔය තුන්වෙනියට ඉන්න වේල් ඒ කියන්නේ ලොකුම ප්‍රයිවට් වොලට් එකක් වගේ තියෙන මේ වේල්ගේ හැසිරීම සම්බන්ධයෙන් අපි දිගටම මොනිටර් කරගෙන හිටියා. ඉතින් අපිට පේනවා එයා 28910 නුත් බිට්කොයින් 500ක් බයි කරලා තියෙනවා. ඉතින් අපිට පේනවා වේල්ස්ලා දිගටම බයි කරගෙන යනවා. එතකොට දැන් මේ වේල් ගත්තාම අපි කලිනුත් කිව්වා එයා යටදී බයි කරනවා ඊට පස්සේ සැලකිය යුතු විදිහට උඩට අප් වුණාම සෙල් කරනවා. ඉතින් එහෙම සිටුේෂන් එකක් අපි දිගටම දැක්කේ. නමුත් ඒ කියන්නේ මෙයා සෑහෙන ඩොලර් කොස්ට් ඇවරේජ් කරන වේල් කෙනෙක් කියලා තමයි පේන්නේ. නමුත් අර වීඩියෝ එකේ පෙන්නලා තිබ්බා වේල් කෙනෙක් කියන්නේ හරියටම වගේ බිට්කොයින් වල බොටම් වලදී බිට්කොයින් බයි කරපු. එතකොට ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං ඒක නිසා. ඉතින් අපි දෙවනි පිටුවට ගියොත් එහෙම මේ රිච් ලිස්ට් එකේ අපිට පේනවා මෙතන 103 ඉඳන් ඊට පස්සේ 114 වෙනකන් එකම බිට්කොයින් ප්‍රමාණයන් තියෙන වොලට් වගේක් තියෙනවා. ඒ කියන්නේ වොලට් 1 2 3යි. ඒ කියන්නේ හරියටම බිට්කොයින් වොලට් 12ක් තියෙනවා බිට්කොයින් 9790 ගානේ තියෙන හැම එකේම. එතකොට හැම එකේම තියෙන ওই ප්‍රමාණයයි ඊට පස්සේ හැම එකටම බිට්කොයින් බයි කරලා තියෙන්නේ එකම දවසේ. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ. ඒතර අපිට පේනවා එක්කෙනෙක් හෝ එකම ආයතනයක් විසින් පාලනය කරන වොලට් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එතකොට අපිට පේනවා එකක බිට්කොයින් 10000ට ආසන්න සංඛ්‍යාවක් තියෙනවානේ. එතකොට 10 ඒවා වොලට් 12ක් කියන්නේ ආසන්න වශයෙන් බිට්කොයින් ලක්ෂයක විතර ප්‍රමාණයක් මේ වොලට් එකේ තියෙනවා. එතකොට අපි එක වොලට් එකක් ඇතුළට ගියොත් එහෙනම් මොකද හැම එකම එකම වගේ ඊට පස්සේ එක වොලට් එකක් ඇතුළට ගියොත් අපිට පේන දෙයක් තමයි ඉස්සෙල්ලාම බිට්කොයින් බයි කරලා තියෙන්නේ 2018 12/5 වෙනිදා ප්‍රයිස් එක අපිට පේනවා 3956.67න් තමයි බයි කරලා තියෙන්නේ. කියන්නේ බිට්කොයින් බයි කරලා තියෙනවා හරියටම 8000ක්. ඉස්සෙල්ලා 1400ක් ඊට පස්සේ 3800ක් ඊළඟට 2800ක් සම්පූර්ණ බිට්කොයින් 8000ක් බයි කරලා තියෙනවා 3956න්. එතකොට 2018 අපි 2018 12/5 වෙනිදාට ගියොත් එහෙම අපි ඉන්ඩෙක්ස් chart එක දාගෙන අපිට පේනවා 2018 12/5 කියන්නේ හරියට මෙන්න මේ රෙඩ් කැන්ඩල් එක. ඒ කියන්නේ මෙන්න මේ රෙඩ් කැන්ඩල් එක. ඒතකොට බිට්කොයින් වලට බොටම් එකක් ඊටාම ආසන්නයේ තියේදී තමයි ඒ බිට්කොයින් ඊටාම අඩු මිලකට බිට්කොයින් විශාල ප්‍රමාණයක් බයි කරලා තියෙන්නේ. වොලට් 12ම ප්‍රමාණය ගත්තොත් එහෙම 8000 ඒව 12ක්නේ. එතකොට බිට්කොයින් 84000ක් විතර බයි කරලා තියෙන්නේ මේ ප්‍රයිස් එකේදී මෙන්න මේ කැන්ඩල් එකෙන්. එතකොට අපිට පේනවා එතන ඉඳන් බිට්කොයින් 115ක් විතර යටට ඩම්ප් වෙලා තියෙනවා. නමුත් මැක්සිමම් 115 ඩම්ප් වෙලා තියෙන්නේ. ඊට පස්සේ බිට්කොයින් සම්පූර්ණයෙන්ම අප් වුණා. ඊට පස්සේ අපි ගත්තාම ඊළඟට 2018න් පස්සේ පොඩ්ඩක්වත් බයි කරලා නැහැ. පොඩ්ඩක්වත් බිට්කොයින් හොල්ලලවත් නැහැ මේ වලට එකෙන්. ඊට පස්සේ 2021 7/27 වෙනිදා ආයේ බිට්කොයින් 175.34ක් හැම වලට එකටම බයි කරලා තියෙනවා. අපි එදාට ගියොත් එහෙම අපිට පේනවා මේ අර සිද්ධ වෙච්ච කියන්නේ ඩම්ප් එකෙන් පස්සේ බිට්කොයින් ආයෙසරයක් උඩට අප් වෙන පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කැනල් එකේදී තමයි යාලා බයි කරලා තියෙන්නේ. එතකොට අපිට පේනවා මේ බයි කරපු ටිකත් ඉතාම ප්‍රොෆිටබල් විදිහට වැඩ කරලා තියෙනවා. නමුත් ඒවා සෙල් කරලා නැහැ එකක්වත්. ඊට පස්සේ ආසන්නයෙන්ම 2022 5/14. ඒ කියන්නේ දැන් දවස් දෙකකට උඩදී බයි කරලා තියෙනවා. දැන් අපිට පේනවා 2018 දී බොටම් එක අල්ලගත්තා. ඊට පස්සේ මෙතනත් හරියටම වගේ බොටම් එකට කිට්ටු තැනක් අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනත් පේනවා 29399න් බයි කරලා තියෙනවා 14 වෙනිදා බිට්කොයින්
එක වොලට් එකකට 1614 ගානේ වොලට් 12ටම බයි කරලා තියෙනවා. කියන්නේ විශාල ප්‍රමාණයක් බයි කරලා තියෙනවා. එතකොට ඉතින් ඒක නිසා අපිට කියන්නේ යම් දැන් ඒ වේල් හරියටම වගේ 2018 බොටම් එක අල්ලගත්තා. ඊට පස්සේ මෙතනත් බොටම් එක අල්ලගත්තා. ඉතින් මෙතනත් ගොඩක් වෙලාවට බොටම් එකට ඉතාම ආසන්න අගයක වෙන්න පුළුවන්. ඒ කෙනා ඔය බයි කරේ. ඒක මම පෙන්වන්න හේතුව තමයි දැන් අපි හිතමු ඇත්තටම දැන් මෙතන ඉඳන් තව දැන් ඩෙත් ක්‍රොස් එකක් හැදිලා තියෙන නිසා දවස් 3 chart එකේ ඔතන ඉඳන් තව 120ක් විතර කරෙක්ට් වෙලා 20000ට විතර වැටුණා කියලා. නමුත් දැන් ලොං ටර්ම් බිට්කොයින් හෝල්ඩ් කරන කෙනෙකුට, ඒ කියන්නේ තව අවුරුදු 2-3ක් යනකම් අඩුම තරමේ කියන්නේ ඊළඟ හාවනින් එකෙන් පස්සේ සිද්ධ වෙන බුල් රන් එක වෙනකන්වත් හෝල්ඩ් කරන කෙනෙකුට ඇත්තටම හරියටම බොටම් එක ඇල්ලීම අල්ලන්න බලාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. මොකද එයාට මෙතන ඉඳන් සිද්ධ වෙන 120ක විතර ඩ්‍රොප් එක ගණන් ගත යුතු දෙයක් නෙමේ අවුරුදු 2-3කින්. මොකද බිට්කොයින් අනිවාර්යයෙන්ම සැලකිය යුතු අගයකට අප් වෙන නිසා. ඒ කියන්නේ අපි බිට්කොයින් සම්බන්ධ විශ්වාසය ඇති කරගත්තොත් එහෙම. එතකොට ඒක 100%ක් කියන්න බෑ වෙනස් වෙලා බිට්කොයින් යටටම වැටෙන්නත් පුළුවන්. මම කියන්නේ සමස්තයක් හැටියට අතීතයේ වැඩ කරලා තියෙන ක්‍රමයක් එක්ක. ඉතින් කොහොමදත් ඊළඟ හාවනින් එක තියෙන්නේ 2024. එතකොට 2024න් පස්සේ තමයි අපිට කියන්නේ 2024 හාවනින් එකෙන් පස්සේ තමයි ලොකුම බුල් රන් එකක් දැනට තියෙන සිටුේෂන් එකත් එක්ක බලාපොරොත්තු වෙන අවස්ථාවක් තියෙන්නේ. ඉතින් එතනදී වෙන්න පුළුවන් දෙයක් තමයි දැන් අපි කලින් හැම අවස්ථාවකම වගේ දැක්කා හාවනින් එකට කලින් බොටම් එකක් හම්බෙලා අප් වෙලා ඊට පස්සේ හාවනින් එක කිට්ටුව වෙනකොට ආයෙ කැපිචුලේෂන් එකක් සිද්ධ වෙලා තමයි බිට්කොයින් උඩට අප් වෙලා තියෙන්නේ අතීතයේ හැම අවස්ථාවකම වගේ. එතකොට ඒක නිසා මේ හරියෙන් බොටම් එකක් හම්බෙලා ඊට පස්සේ 50000 කිට්ටුවටවත් අප් වෙන්න පුළුවන්. මොකද අපිට මේ සම්පූර්ණ ලෙවල් එකේ මේ සම්පූර්ණ එකේ ෆිබොනාචි එක ගත්තාම 0.618 වගේ ලෙවල් එකකින් තමයි රෙසිස්ටන්ස් එකක් හම්බෙන්න ඉඩ කඩක් තියෙන්නේ. එතකොට ඒ කිට්ටුවට අප් වෙන්න පුළුවන් හාවනින් එක කිට්ටු වෙනකොට ඊට පස්සේ කැපිචුලේෂන් එකක් ෆයිනල් සිද්ධ වෙලා ඊට පස්සේ හාවනින් එකකින් පස්සේ බිට්කොයින් හොඳට අප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් අපි පෙන්නවා අර මේක ඉලෙක්ෂන් එක කියන එක මුලින්ම. ඉතින් ඒවා ගොඩක් කට්ටිය එච්චර සැලකුවේ නැහැ. එතකොට ඉලෙක්ෂන් එක ඊට පස්සේ ඉලෙක්ෂන් එකේදී කියන්නේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් ඇමරිකාවේ. ඉතින් ඒ අවුරුද්දදී අපි අතීතයේ පෙන්නුවා හැම අවුරුද්දකම බිට්කොයින් ඩම්ප් වෙලා තියෙනවා. ඊට පස්සේ චොපි විදිහට වැඩ කරලා ඊට පස්සේ අවුරුද්දේ ඉලෙක්ෂන් එකෙන් පස්සේ තමයි බිට්කොයින් ආයසරයක් බුල් ස්ට්‍රෙන්ත් එක අරගෙන උඩට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අර මම කිව්ව දේ තමයි කියන්නේ ලොං ටර්ම් ඉන්වෙස්ට් කරන කෙනෙකුට දැන් මේ ලෙවල් එකේදී බයි කරා කියලා එයාට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔතනින් යටට බිට්කොයින් අපි හිතමු 20000ට විතර වැටුණා කියලා. එතකොට එයාට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් 20000න් විතර ඕනනම් ආය ගන්න පුළුවන්. එතකොට ඉතින් අපි දන්නේ නැහැ මේකද බොටම් එක කියලා. මේක බොටම් එක වෙන්නත් පුළුවන්, ඔක නොවෙන්නත් පුළුවන්. අපිට 100%ක් කියන්න බෑ. නමුත් හිස්ටොරිකලි අපි දන්නවා 20000න් වගේ තමයි වැඩිම කන්ෆ්ලුවන්ස් ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට ඒක නිසා මම කොහොමද ඩොලර් කොස්ට් ඇවරේජ් කරගෙන යනවා. මම කිව්වා මම මේ ලෙවල් එකේදීත් බයි කරා, ස්පොට් එකේදීත් බයි කරා. මම වීඩියෝ වලදී කිව්වා මම මේ ලෙවල් එකේදී ලොං පොසිෂන් එකටත් එන්න උනා කියලා. ඉතින් ඒ ලොං පොසිෂන් වලට දැන් ස්ටොප් ලොස් දාගෙන ප්‍රොෆිට් ගන්නවා. ඊට පස්සේ ස්පොට් එකට යටට වැටුණොත් තව අනිවාර්යෙන් මම බයි කරනවා. මම පුද්ගලිකව කරන දේ. ඉතින් කාටවත් කියන්න නෙමෙයි, මේ කරන්න නෙමෙයි. නමුත් තමන්ගේ ට්‍රේඩින් ප්ලෑන් එක ඔය කාරණාත් පාවිච්චි කරලා හදාගන්න අවස්ථාවක් තියෙයි. එතකොට අර වේල්ගේ කාරණයක් කිව්වේ එහෙම ලොං ටර්ම් ඉන්වෙස්ට් කරන කෙනෙකුට සමහරවිට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මොකද එයා ඇත්තටම බොටම් එක අල්ලගත්තා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් ලොං ටර්ම් අපි ගත්තොත් එහෙම මේ ලෙවල් එකේදී බයි කරා කියලා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ කියලා තමයි මම පුද්ගලික විශ්වාස කරන්නේ. ඉතින් මම ප්‍රධාන වශයෙන්ම ඇත්තටම බයි කරන්නේ තව සෝන් දෙකක් තියෙනවා. එකක් මෙන්න මේ සෝන් එක අපිට 20000 කිට්ටුවෙන් තියෙන. ඊට පස්සේ මම ඒකත් බ්‍රේක් කරගෙන බැරි වෙලාවත් යටට වැටුණොත් මට අයිඩියා එකක් තියෙනවා. මෙන්න මේ ලෙවල් එක, ওই ලෙවල් එකට කන්ෆ්ලුවන්ස් තියෙනවා ගොඩක්. ඒ කියන්නේ 17597 ඉඳන් 19000 වගේ වෙනකන් තියෙන ওই සෝන් එක. එතකොට ওই ලෙවල් එකෙත් ඉම්පෝටන්ට් ඕඩර් බ්ලොක් එකකුත් තියෙනවා. ඊට පස්සේ ෆිබොනාචි 0.78යි හයි ලෙවල් එකත් ඔය ලෙවල් එකට හරියටම එනවා. ඊට පස්සේ අපි අර 0.38යි දෙක ලෙවල් එක සම්පූර්ණ කලින් බුල් සයිකල් එකේ ඇඳලා පෙන්නපු එක. එතකොට ඒකත් කන්ෆ්ලුවන්ස් වෙන ඒරියා එකක් තියෙනවා. එතකොට 200 එකට යටින් වික්කුණත් මේ සෝන් එක හෝල්ඩ් කරයි කියලා තමයි මට අදහසක් දැනට තියෙන්නේ. එතකොට සමහර කට්ටිය නම් 10-18ම වැටෙයි කියලාත් කියන කට්ටිය ඉන්නවා.
ඉතින් ඒකත් possibility එකක්. නමුත් එහෙම වෙන්න නම් ඉතින් ඉතිහාසයේ සිද්ධ නොවිච්ච විදිහේ මොකක් හරි කෝ ඔය USDT වලට මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ලොකු ෆඩ් එකක් එහෙම ඇවිල්ලා තමා ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් එන්නේ. කියන්නේ USDT DPEG වෙන්න වගේ පටන් ගත්තොත් වගේ. ඉතින් අපිට දැම්ම මෙහෙම කියන්න බෑ. එහෙම සිටුේෂන් එකක් ආවොත් يعني මොකක් හරි ඉතිහාසයේ සිද්ධ නොවිච්ච ඊටාම දරුණු සිද්ධියක් සිද්ධ වෙන්න ඕනේ බිට්කොයින් 10,000ට වගේ වැටෙන්න නම්. එතකොට ඒක නිසා ওই කාරණා ටිකත් කල්පනා කරලා බලන්න. ඉතින් අර USDT සහ අපි කලින් වීඩියෝ එකක් කළා ඔය ස්ටේබල් කොයින් සම්බන්ධයෙන්. එතනදී මම කිව්වනේ අර Coinbase කියන්නේ ඇමරිකාවේ يعني reputed company එකක් කියලා. නමුත් ඒකේ reputation එකට සෑහෙන ගැටලුවක් දැනට ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව දැන් යාළගේ අර පහුගිය මාස 4 ආදායම් වාර්තා එලි දක්වලා තිබ්බා. ඉතින් ඒ වගේදී යාළා සෑහෙන පාඩුවක් ලබලා තියෙනවා. ඉතින් මොකද ක්‍රිප්ටෝ මාකට් එක වැටීමත් එක්ක එකක් ඉතින් ඒක පබ්ලික් ලිස්ටඩ් කම්පැනි එකක් වුණාට ආයෝජකයන්ගේ විශ්වාසය නැති වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක ලොකු ඩ්‍රොප් එකක් සිද්ධ වෙලා තියෙනවා. මේ කම්පැනි එකේ කොටස් වල දැනට අපිට පේනවා ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එක යන්නේ. ඉතින් සමහර කට්ටිය අතර කතාවක් ඇති වෙලා තිබ්බා මේ කම්පැනි එක බෑන්ක්‍රප්ට් වෙයිද කියලාත්. ඒ කියන්නේ බංකොලොත්ම වෙලා යන්න ඉඩ කඩක් තියෙනවා කියලා. නමුත් ඒකේ CEO ඇවිල්ලා කියලා තිබ්බා එයාලා කියන්නේ බෑන්ක්‍රප්ට් වෙන්න දැනට ඉඩ කඩක් නැහැ කියන එක. ඉතින් එහෙම නොවේ කියන්න බෑ. මොකද කොච්චර ලොකු කම්පැනි එකක් වුණත් බංකොලොත් වෙන්න possibility එකක් තියෙනවා. ඉතින් මේකේ chart එක ගත්තාම මේ කොට කියන්නේ මේ ස්ටොක් එකේ අපිට පේනවා ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යනවා. ඉතින් ඒක තවත් ඒ කියන්නේ වර්ස් වෙන සිද්ධියකුත් තිබ්බා. යාලා ඒ එලිදක්වපු report එකේ ඒ කට්ටිය කියලා තිබ්බා බැරි වෙලාවත් බෑන්ක්‍රප්ට් වුණොත් එහෙම. ඒ කියන්නේ ඇමරිකාවේ තියෙන නීති රෙගුලාසිත් එක්ක බැරි වෙලාවත් බෑන්ක්‍රප්ට් වුණොත් එහෙම එතකොට දැනට Coinbase එකේ දැන් Coinbase එකේ coin store කරලා තියෙනවානේ සාමාන්‍ය customers ලා කියන්නේ usersලා. ඒත් ලංකාවේ කට්ටියත් සමහර වෙලාවට Coinbase එකේ coin දාගෙන ඇති සමහර කට්ටිය. එතකොට ලංකාවේ අයට ට්‍රේඩ් කරන්න බැරි වුණාට ස්ටෝර් කරන්න පුළුවන් wallet එකක් ඇටියට ඒ ස්ටෝර් කරගෙන ඉන්න මේ assets එහෙම නැත්නම් coins එයාලගේ ඒ කියන්නේ bail out proceedings වලට use කරන්න ඉඩකඩක් තියනවා කියන එක. ඒ කියන්නේ බැරි වෙලාවත් ඒ කම්පැනි එක බංකොලොත් වුණොත් එහෙම දැන් ඒකේ ක්‍රෙඩිටර්ස්ලා ඉන්නවනේ. ඒ කියන්නේ ඒකට ආයෝජනය කරපු අනිවාර්යයෙන්ම කම්පැනි එකක් බංකොලොත් වුණාම ඒ කට්ටිය ගෙවන්න ඕනේ ක්‍රෙඩිටර්ස්ලා ඉන්නවා. එතකොට එහෙම කට්ටියන්ට ගෙවන්න අර Coinbase එකේ දාලා තියෙන coin තියෙන කට්ටියන්ගේ coin සමහරලාට අරගෙන මොකද කම්පැනි එක බංකොලොත් වුණා දැන් කරන්න දෙයක් නැහැ දාලා තියෙන coin මෙව්වා කරලා යාලා bail out වෙන්න කියන්නේ නීතිමය පසුබිමක් තියෙනවා කියන එක සම්බන්ධයෙන් දාලා තිබෙත්. ඒකට විශාල විවේචන ඇති වුණා. විවේචන ඇති වෙලා ගොඩාක් කට්ටිය Coinbase එකෙන් coin අයින් කරගත්තා ඒත් එක්ක. ඉතින් ඒක නිසා මම කියන්නේ ලංකාවේ හරියට ෆැසිලිටි එකක්වත් දෙන්නේ නැහැ නේ. ඒක නිසා Coinbase වල coin දාගෙන ඉන්න එපා. මොකක් හරි private wallet එකක් දාගෙන ඉන්නවා නම් Coinbase වල තියෙනවා නම් ඒ coin සම්පූර්ණයෙන්ම අයින් කරගන්න කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. එතකොට USDC සම්බන්ධනොත් ඒක නිසා ලොකු විශ්වාසයක් තියාගන්න එපා. ඉදිරියේදී මේ කම්පැනි එකේ තත්ත්වය අපි කොහොමද කියලා දන්නේ නැහැ නේ. කියන්නේ කොච්චර ලොකු කම්පැනි එකක් වුණත් බංකොලොත් වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි දැනට තියෙන ඔප්ෂන් එක හැටියට මම සලකගෙන ඉන්නේ BUSD වල දාගෙන ඉන්න එක. එතනත් තව හොඳයි. ඇත්තරම ලොකු ප්‍රමාණයක් හෝල් කරගෙන ඉන්නවා නම් එක coin එක දාන්න නැතුව එක stable coin එක දාන්න නැතුව ඒක diversify කරන එක. ඒ කියන්නේ stable coin කිහිපයක පොඩි ප්‍රමාණයක් දාගෙන ඉන්න එක. එතකොට එකක් බැරි වෙලාවත් මොකක් හරි කේස් එකක් කියලා DPEG වුණොත් එහෙම එකකට විතරයි ඒක කියන්නේ පොඩි ප්‍රමාණයකට විතරයි හානියක් වෙන්නේ. මොකද කිහිපයක දාලා තියෙන නිසා දැන් අපි coin ගන්නකොටත් අපි ඔක කියලා තියෙනවා එක මොකක් හරි coin එකක් ගන්න නැතුව අපි diversify කරන්න ඕනේ අපේ portfolio එක කියලා. ඉතින් ඒ දේම අපිට කරන්න පුළුවන් stable coin සම්බන්ධයෙන්ුත්. එතකොට එහෙම stable coin කිහිපයක් සම්බන්ධයෙන් අපි කතා කළා කලින් වීඩියෝ එකේදී. ඉතින් ඒක ආයෙ පොඩ්ඩක් මතක් කරේ අර Coinbase සම්බන්ධයෙන් අර එහෙම සිටුේෂන් එකක් දැනට ඇති වෙලා තියෙන නිසා. එතකොට ওই කාරණා ටික තමයි ටිකක් අප්ඩේට් එක දිග වෙන්නේ නැති. නමුත් වැදගත් කාරණා ගොඩක් කතා කරන්න තිබ්බ නිසා මම පැහැදිලි කළේ. ඉතින් කෙටියෙන් ආයෙ කියන්න තියෙන Bitcoin දැනට උඩින් අපිට පේනවා රිජෙක්ෂන් එකක් ඇවිල්ලා යටට එනවා.
යටට එනකොට අපිට විශේෂයෙන් මේ ෆිබොනාචි ලෙවල් 0.38 30374න් තියෙනවා 30035න් තියෙනවා 0.51 ඊට පස්සේ ආයේ මේ බ්‍රේක් වෙච්ච ට්‍රෙන්ඩ් ලයින් එක කිට්ටුවෙන් ගෝල්ඩන් පොකට් එක තියෙනවා 29600 ගානේ. එතකොට ওই ලෙවල් හෝල්ඩ් කරනවාද කියලා බලලා ලොන්ග් පොසිෂන් වලට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙයි හෝල්ඩ් කරොත් විතරක්. එතකොට අපිට ටාගට් කරන්න පුළුවන් අර අපි උඩ ඇඳගත්ත මෙන්න මේ ෆිබොනාචි එක 3410 වගේ තියෙන. එතකොට ඒ ලෙවල් එකට අප් වුණොත් ඒකෙන් රිජෙක්ට් වෙලා රිජෙක්ට් වුණොත් එහෙම අපිට ෂෝට් කරන්න අවස්ථා තියෙනවා. ඊට පස්සේ බැරි වෙලාවත් මේ ට්‍රෙන්ඩ් ලයින් එක ලොස් වුණොත් එහෙම අපිට යටින් ඇඳ ගන්න පුළුවන්. එතකොටත් අපි ලොන්ග් අදහස අතහැරලා දාලා ට්‍රෙන්ඩ් ලයින් එක හරියට බ්‍රේක් වෙලා රීටෙස්ට් එකක් වගේ ආවොත් අපිට ෂෝට් කරන්න පුළුවන්. එතකොට දවස් තුනේ chart එකේ දැනට ඩෙත් ක්‍රොස් එක හැදිලා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් ගොඩක් පරිස්සම් වෙන ලොන්ග් පොසිෂන් වලට බැරි වෙලාවත් ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේ සිද්ධ වුණොත් මෙතන ඉඳන් ලොකු ඩ්‍රොප් එකක් සිද්ධ වෙලා අර 21.18 වගේ වැටෙන්න පුළුවන්. ඒ ක්‍රොස් එක හරියට වැඩ කරොත් විතරක්. ඉතින් ඒකට නම් මේ සපෝට් සෝන් එක හරියට බ්‍රේක් වෙන්න ඕනේ. ඉතින් ওই කාරණා ටික තමයි සමරියක් හැටියට ඉදිරිපත් කරේ. ඉතින් පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.